සුබ දවසක් ඉකොන්ස YouTube channel හා එකතුන සියලු දෙනාට උසස් පෙළ විෂය නිර්දේශය තුළ ආරම්භක ඒකකයක් ලෙස අපි කතා කරන ආර්ථිකය හැඳින්වීම කියන ඒකකයේ යටතේ ඇති අණු කොටසක් වගේම විභාගයේ සැලකිය යුතු ලකුණු ප්‍රමාණයක් වෙන් වෙන ඒකකයක් ලෙස මේ නිෂ්පාදන සම්පත් නැත්නම් නිෂ්පාදන සාධක කියන මාතෘකාව කතා කරන්න පුළුවන්. එතකොට මම විශේෂයෙන්ම මේ වීඩියෝවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා මොනවද මේ නිෂ්පාදන සාධක නැත්නම් නිෂ්පාදන සම්පත් ඒ වගේම ඒවාෙහි වර්ගීකරණයන් හා පුළුල් භාවිතයන් මොනවද ඒ නිෂ්පාදන සාධක සඳහා ලැබෙන ප්‍රතිලාභ නැත්නම් ගෙවීම් මොනවද කියන කාරණේ. හරි. අපි පාඩම පටන් ගමු. අපි මුලින්ම බලමු මොකද්ද මේ නිෂ්පාදන සාධක කියන්නේ කියලා. අපි ආර්ථික විද්‍යාව විෂය කතා කරනකොට විශේෂම දෙයක් කතා කරනවා ඒක තමයි අසීමිත මිනිස් උවමනා ගැන. එතකොට අපි දන්නවා මිනිස් උවමනා අසීමිතයි කියලා. එතකොට මේ මිනිස්සුන්ට තියෙන සියලුම උවමනා සපුරා ගන්න බෑ. එහෙනම් ඇයි මේ සියලුම උවමනා සපුරා ගන්න බැරි? ආර්ථිකය තුල තියෙන සම්පත් ප්‍රමාණය ඊට සාපේක්ෂව සීමා සහිත වීම තමයි ඒකට හේතුව. එහෙනම් මෙන්න මේ සීමා සහිත සම්පත් වලට අපි කියනවා ආර්ථික සම්පත් කියලා. එහෙම නැත්නම් නිෂ්පාදන සම්පත් කියලා. එහෙමත් නැත්නම් අපි මේකට කියනවා නිෂ්පාදන සාධක කියලා. එහෙනම් අපි මේක සරලව නිර්වචනය කරොත් අපි කියනවා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට අවශ්‍ය දෑ කියලා. ටිකක් ගැඹුරින් කිව්වොත් අපි කියනවා මිනිස් උවමනා තෘප්තිමත් කර ගැනීම සඳහා අවශ්‍ය කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා දෑ වලට අපි කියනවා නිෂ්පාදන සාධක කියලා. මේවා ආර්ථික සම්පත් කියලාත් හඳුන්වනවා. ඒ වගේම හිඟ සම්පත් කියලාත් හඳුන්වනවා. අපිට මේ නිෂ්පාදන සාධක ප්‍රධාන ප්‍රභේද 4කට වෙන් කරලා දක්වන්න පුළුවන්. ඒවා භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය කියලා අපිට වර්ග කරලා දක්වන්න හැකියාවක් තියෙනවා. බලමු විවිධ පදනම් ඔස්සේ නිෂ්පාදන සම්පත් වර්ග කරන්න පුළුවන් කොහොමද කියලා. අපිට පුළුවන් සම්පත්වල ස්වභාවය මත නිෂ්පාදන සම්පත් වර්ග කරන්න. එකක් තමයි දේපල සම්පත්. මේකට අයිති වෙනවා ස්වභාවික සම්පත් හා ප්‍රාග්ධනය කියන එක. ඊළඟට හඳුනා ගන්න පුළුවන් මානව සම්පත්. මේකට අයිති වෙනවා ශ්‍රමය හා ව්‍යවසායකත්වය කියන එක. ඊළඟට හිඟකම් මතත් සම්පත් අපිට වර්ග කරන්න පුළුවන්. එකක් ආර්ථික සම්පත්, අනිත් එක ආර්ථික නොවන සම්පත් විදිහට අපිට වර්ග කරලා දක්වන්න පුළුවන්. මේ පාඩමේ අපි ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා ආර්ථික සම්පත් පිළිබඳව. දැන් අපි බලමු නොමිල සම්පත් කියන්නේ මොනවද කියලා. අපි කියන යම් දෙන ලද අවස්ථාවකදී මිනිස් උවමනාවන්ට සාපේක්ෂව අසීමිත සැපයුමක් ඇති සම්පත් නොමිල සම්පත් කියලා අපි හඳුන්වනවා. ඒ කියන්නේ ශුන්‍ය මිලකදී වුණත් ඒවායේ සැපයුම අසීමිතව පවතින සම්පත් වලට නොමිල සම්පත් කියලා අපි හඳුන්වීමක් කරනවා. උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් ස්වභාවික වාතය, හිරු එළිය, වර්ෂා ජලය වගේ දේවල් අදාළ කරගන්න පුළුවන්. ඊළඟට බලමු ආර්ථික සම්පත්. එහෙම නැත්නම් හිඟ සම්පත් කියන්නේ මොකක්ද කියලා. අපි මේ පාඩමේ ඉදිරියට කතා කරන්න යන්නේ මේ ආර්ථික සම්පත් ගැන. ඒ කියන්නේ අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව සැපයුම සීමා සහිත හෝ හිඟකමක් සහිත ආර්ථික සම්පත් නැත්නම් හිඟ සම්පත් අපි කියනවා ආර්ථික සම්පත් කියලා. දැන් අපි බලමු ඉහත අපි කතා කරපු එක් නිෂ්පාදන සම්පත් පිළිබඳව. මුලින්ම අපි බලමු භූමිය කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදාගත හැකි ස්වභාව ධර්මයේ දයාද ලෙස මිනිසාට ලැබී ඇති සීලම දේ අපි කියනවා භූමිය කියලා. එතකොට මේකටම අපි කියනවා ස්වභාවික ප්‍රාග්ධනය කියලා. උදාහරණයක් විදිහට මහ පොළොව මත ඇති දේවල් විදිහට පස, ඇලදොල, ගංගා, එතකොට මත්ස්‍ය සම්පද, වන සම්පද වගේ දේවල් අදාළ කරගන්න පුළුවන්. පොළවෙන් ඉහළ තියෙන දේවල් ගත්තොත් අවකාශයේ, වායුගෝලයේ, කාලගුණය වගේ දේවල් ගන්න පුළුවන්. එයාගම පොළවෙන් යට තියෙන සම්පත් ගත්තොත් කංජ සම්පත්, ස්වභාවික ගෑස් වගේ දේවල් අපිට උදාහරණ වශයෙන් සලකා බලන්න පුළුවන්. හරි. අපිට දැන් පුළුවන් මේ කතා කරපු ස්වභාවික සම්පත් පාවිච්චියත් එක්ක එහෙම නැත්නම් භාවිතයත් සමග අහිමි වෙනවද නැද්ද යන්න මම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න. එකක් තමයි ප්‍රතිෂ්ඨාපනය කළ හැකි සම්පත්. මේකෙන් අදහස් වෙන්නේ භාවිතයත් එක්ක අහිමි වී නොයන නැවත නැවතත් ප්‍රයෝජනයට ගත හැකි ස්වභාවික සම්පත්. ඒ කියන්නේ වර්තමානයේදී වගේම අනාගතයේදී ප්‍රයෝජනයට ගන්න පුළුවන් කියන එක. ඒ නිසා අපි මේවට සජීවී සම්පත් කියලාත් කියනවා. අනෙත් එක තමයි ප්‍රතිෂ්ඨාපනය කළ නොහැකි සම්පත්. ඒ කියන්නේ භාවිතයත් සමග අහිමි වෙන ස්වභාවිකව ප්‍රතිජන්‍ය නොකරන ස්වභාවික සම්පත්. හැබැයි විශේෂ දෙයක් කියන්න ඕන වර්තමානයේදී මේ සම්පත් මිනිස්සුන්ට පාවිච්චි කරන විදිහ දැක්කහම ප්‍රතිෂ්ඨාපනය කළ හැකි ස්වභාවික සම්පත් පවා වර්තමානයේ වෙනකොට ප්‍රතිෂ්ඨාපනය කළ නොහැකි සම්පත් බවට පත්විය හැකි අවස්ථා අපිට දකින්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත්
වනහා දීවර යන සම්පත් මේ ඛේදවාචකයට ගොදුරු වෙමින් තියෙනවා. ඒ වගේම තමයි අනෙක් හැම දෙයකට වගේම මේ භූමිය කියන නිෂ්පාදන සාධකයට කරන ගෙවීම බදුකුලී කියලා හඳුන්වනවා. ඒ කියන්නේ භූමිය ඇතුළු ස්වභාවික සම්පත් නිෂ්පාදන කාර්යයට යෙදවීමෙන් හිමිවන ප්‍රතිලාභය. අපි කියනවා බදුකුලිය කියලා. දැන් අපි කතා කරමු ශ්‍රමය කියන නිෂ්පාදන සාධකය පිළිබඳව. අපි බලමු දැන් මොකද්ද මේ ශ්‍රමය කියන්නේ කියලා. බලන්න. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදාගත හැකි සියලුම කායික හා මානසික ප්‍රයත්නයන් අපිට ශ්‍රමය කියලා හඳුනා ගන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් ශ්‍රමය යන්න ශ්‍රමිකයාගේ නොව ශ්‍රමිකයාගේ කායික හා මානසික ශක්තිය ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ශ්‍රම ශක්තිය ශ්‍රම කාලය මගින් මැනීමක් සිදු වෙනවා. හරි. අපි දැන් බලමු විශේෂ ලක්ෂණ මොනවද කියලා මේ ශ්‍රමයේ. එකක් තමයි ශ්‍රමය කියන එක ශ්‍රමිකයාගෙන් වෙන් කරන්න බෑ. ඒ කියන්නේ ශ්‍රමිකයා තමයි ශ්‍රමය සපයන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් සේවාවක් හා සමානයි. සේවාව සේවයේ සපයන්නන්ගේ වෙන් කරන්න බෑ වගේම ශ්‍රමය කියන එක ශ්‍රමිකයාගෙන් වෙන් කරන්න බෑ. ඊළඟට කියනවා ශ්‍රමය හා කාලය අතර අන්තර් සම්බන්ධතාවයක් පවතිනවා කියලා. ඒ කියන්නේ කාලය වැය වෙනකොට ශ්‍රමයේද ඒ සමග අහිමි වෙලා යනවා කියන එක. ඊළඟට කියනවා ශ්‍රමය සමජාතීය නොවීම කියලා. ඒ කියන්නේ එක් පුද්ගලයන්ගේ ශ්‍රමයේ ඵලදායීතාව එකිනෙකට වෙනස් කියන එක. ඊළඟට කියනවා ශ්‍රම සාධකයේ වටිනාකම තීරණය කිරීමට ශ්‍රමිකයාට හැකියවීම කියලා. ඒ කියන්නේ තමන්ගේ ශ්‍රමයට සපයන වැටුප නැතහොත් වටිනාකම එම ශ්‍රමය සපයන පුද්ගලයාට එහෙම නැත්නම් ශ්‍රමිකයාට තීරණය කරන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම ශ්‍රමය කියන එක හැමතිස්සෙම සජීවී සාධකයක් වෙනවා. ඒ වගේම තමයි ශ්‍රමිකයාට පුළුවන් වෙනවා කේවල් කරන්න. කේවල් කිරීම තුළින් යම් යම් තීරණ වලට එළඹෙන්න හැකියාවක් තියෙනවා. හරි. දැන් අපි බලමු ශ්‍රම විභජනය කියන්නේ මොකක්ද කියලා. එතකොට ශ්‍රමයට අදාළ සංකල්පයක් තමයි ශ්‍රම විභජනය කියලා කියන්නේ. අපි කියනවා නිෂ්පාදන කටයුත්තක් අධීර කීපයකට බෙදලා ඒ එක් අධීර වෙන වෙනම ශ්‍රමිකයන් පත් කිරීමේ ක්‍රියාවලිය ශ්‍රම විභජනය කියලා. මේක වාසි තමයි එකක් තමයි අදාළ නිශ්චිත කාර්ය හෝ කොටස සම්බන්ධයෙන් විශේෂ හැකියාවක් ප්‍රාගුණ්‍යයක් අත්වෙනවා. ඒ වගේම සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියෙන් Tamanට ඉටු කර යුතු කොටස අඩු හින්දා ඒක පහසුවෙන් ඉටු කරන්න උනන්දුවක් අභිප්‍රේරණයක් සේවකයන්ට ලැබෙනවා. ඒ වගේම තමයි ආයතනයේ නිෂ්පාදන ක්‍රියාවලිය ගොඩක් වේගවත් වෙනවා. මොකද එකම කාර්යයක දිගු කාලීනව නිරත වීම තුළින් ඒ කාර්ය සම්බන්ධයෙන් ඒ පුද්ගලයා විශේෂ හැකියාවක් ප්‍රවීණතාවයක් ලබනවා. ඒ තුළින් ආයතනයේ නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ආයතන නිෂ්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂම වෙනවා. සහ විශේෂඥ දැනුම තාක්ෂණ යන්ත්‍ර සූත්‍ර වෙන්වෙන්ව භාවිතා කිරීම හැකියාවක් අදාළ ශ්‍රමිකයාට එහෙම නැත්නම් සේවකයාට මේ සම්බන්ධයෙන් ලැබෙනවා අත් වෙනවා. හැබැයි ඒ වගේම තමයි මේ ශ්‍රම විභජනය කියන එකේ අවාසිත් තියෙනවා. එකක් තමයි ක්‍රියාවලියෙන් එක් කොටසක් සම්පූර්ණයෙන්ම නැවතුනොත් එහෙම නැත්නම් වේගවත් බව අඩු වුණොත් ඒකෙන් ඔබට ක්‍රියාවලියේ නැවතීම හෝ මන්දගාමී වීමට ඉඩකඩක් තියෙනවා. ඒ වගේම තමයි යම් මට්ටමක් දක්වා අභිප්‍රේරණය වුණත් තවදුරටත් එකම කාර්යයේ නිරත වීම තුළ සේවකයන්ට එම කාර්යය නීරස වීම. ඒ වගේම තමයි ශ්‍රමිකයන් යාන්ත්‍රීකරණය වීම හේතුවෙන් නිර්මාණශීලීත්වයට ඇති ඉඩකඩ ඇහිරෙනවා. ඒ කියන්නේ එකම නිෂ්පාදනයකට සේවකයා යොමු වෙලා ඉන්නවා. එතකොට ඔහු තුළ තියෙන දැනුම ඒ නිෂ්පාදන කාර්යයට පමණක් සීමා වෙනවා. ඒ වගේම තමයි කිසිදු සේවකයෙකුට සමස්තයකට දායක වීමට නොහැකි හින්දා රැකියාවෙන් සම්පූර්ණ තෘප්තියක් ලබා ගන්න බෑ. ඒ කියන්නේ සම්පූර්ණ නිෂ්පාදනය සම්බන්ධයෙන් දැනුමක් නැති හින්දා ඔහුට තෘප්තියක් ලැබෙන්නේ නැහැ. තමන් සම්පූර්ණ නිෂ්පාදනයට දායක වුණා කියන එක සම්බන්ධයෙන්. හරි. දැන් අපි බලමු මොකද්ද මේ නිෂ්පාදනයට කරනු ලබන ගෙවීම කුමක්ද කියලා. ඒ කියන්නේ මේ ශ්‍රමය කියන නිෂ්පාදන සාධකයට කරන ගෙවීම මොකක්ද කියලා. ශ්‍රමය සඳහා ගෙවන්නේ වැටුප්. අපි උඩදී කතා කළා ඔයාලට මතක ඇති ශ්‍රම සාධකයේ වටිනාකම තීරණය කරන්න ශ්‍රමිකයාට හැකියාවක් තියෙනවා කියලා. ශ්‍රමයේ ලක්ෂණ වලත් අපි ඒක කතා කළා. ඒ කියන්නේ නිෂ්පාදනයට යොදා ගන්න ලබන කායික හා මානසික ආයාසය එහෙම නැත්නම් ප්‍රයත්නයන් වෙනුවෙන් කරනු ලබන ගෙවීමට අපි කියනවා වැටුප් කියලා. එහෙමත් නැත්නම් ශ්‍රමයේ නැමැති නිෂ්පාදන සාධකයේ මිල එහෙම නැත්නම් සේවා නියුක්ති ආදායමට අපි කියනවා වැටුප කියලා. හරි. අපි ඊළඟ නිෂ්පාදනයේ සාධකය ගැන බලමු. බලමු දැන් ප්‍රාග්ධනය කියන්නේ මොකක්ද කියලා. අපි කියනවා භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගන්නා මිනිසා විසින් නිෂ්පාදනය කරන ලද ආධාරකයන් වලට ප්‍රාග්ධනය කියලා.
උදාහරණයක් විදිහට මෙවලම් හා උපකරණ, යන්ත්‍ර සූත්‍ර හා යන්ත්‍රාගාර, ප්‍රවාහන භාණ්ඩ, විවිධ ජල සම්පාදන ක්‍රම, ඒ කියන්නේ වැව්, අමුණු, වාරිමාර්ග පද්ධති වගේ දේවල්. ඊළඟට නිෂ්පාදන කාර්ය සඳහා යොදා ගන්න යන්ත්‍ර, නිෂ්පාදනයට යොදා ගන්න ගොඩනැගිලි වගේ දේවල් අපිට ප්‍රාග්ධනයේ විදිහට හඳුනා ගන්න පුළුවන්. දැන් අපි කතා කරමු ප්‍රාග්ධනය ආශ්‍රිතව සංකල්ප කීපයක්. මුලින්ම අපි බලමු ස්ථාවර ප්‍රාග්ධනය කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා නැවත නැවත යොදාගත හැකි ෂයවීමෙන් අවසන් වන කල්පවත්නා ප්‍රාග්ධනවත්කම් වලට අපි කියනවා ස්ථාවර ප්‍රාග්ධනය කියලා. මේකේ ප්‍රධාන ලක්ෂණය වෙන්නේ මේවා භාවිතයට යොදාගෙන ජීවිත කාලය පුරාම ප්‍රතිලාභ ප්‍රවාහයක් එම සම්පත් හිමිකරුට ලබා දීමට සමත් වීම. ඊළඟට අපි කතා කරමු සංසරණ ප්‍රාග්ධනය. එහෙම නැත්නම් අපි කියනවා කාරක ප්‍රාග්ධනය කියලා. ඒ කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අමුද්‍රව්‍ය තොග වගේම නිෂ්පාදනය වෙමින් පවතින සියලු භාණ්ඩ තොග හා බෙදා හැරීම සඳහා ගබඩාවල සූදානම් කොට ඇති නිමි භාණ්ඩ තොග වල එකතුවට අපි කියනවා කාරක ප්‍රාග්ධනය එහෙම නැත්නම් සංසරණ ප්‍රාග්ධනය කියලා. මේවා ප්‍රාග්ධනය කියන එකට ඇතුල් කරන්න ප්‍රාග්ධනයේ කොටසට ඇතුල් කරන්න හේතුව තමයි මේවා තවමත් පරිභෝජනය සඳහා යෙදවීමක් නොමැති හින්දා. ඊළඟට අපි ගත්තොත් මූල්‍ය ප්‍රාග්ධනය කියන්නේ මොකක්ද කියලා. විශේෂයෙන්ම මූර්ත වත්කම් නොවන ඉතුරුම් තැන්පතු, ව්‍යාපාර කොටස්, සොරකුම්පත් ආදී මූල්‍යවත්කම් වලට අපි කියනවා මූල්‍ය ප්‍රාග්ධනය කියලා. ඒ වගේම මේකෙන් හිමිකරුට නැත්නම් අයිතිකරුට ලාභ හෝ පොලී ආදායමක් ලැබීමක් සිද්ධ වෙනවා. ඊළඟට බලමු මොකද්ද මේ පොදුකාර්ය ප්‍රාග්ධනය කියන්නේ කියලා. අපි කියනවා සමස්ත ආර්ථිකයටම පහසුකම් සපයනු ලබන ප්‍රාග්ධන තොගය පොදුකාර්ය පහසුකම් නැත්නම් පොදුකාර්ය ප්‍රාග්ධනය කියලා අපිට හඳුන්වන්න පුළුවන්. අපි මේකටම තවත් වචනයක් කියනවා යටිතල පහසුකම් කියලා. එතකොට මේක අපිට පුළුවන් වෙනවා ප්‍රධාන කොටස් දෙකකට බෙදලා දක්වන්න. එකක් තමයි සමාජ පොදුකාර්ය ප්‍රාග්ධනය, අනිත් එක තමයි ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය. සමාජ පොදුකාර්ය ප්‍රාග්ධනය කියලා කියන්නේ සමාජ සංවර්ධනය සඳහා අදාළ වෙන විවිධ පොදුකාර්ය පහසුකම්. ඒ කියන්නේ පෝෂණය, නිරෝගීකම, ඉගෙනුම, වාසස්ථාන යනාදී මූලික සමාජ අවශ්‍යතා ඉටු කිරීමෙහිලා ඉවහල් වෙන ප්‍රාග්ධන භාණ්ඩවලට. එතකොට මේ කියන්නා වූ සාධක මානව ප්‍රාග්ධනය වර්ධනය වෙන්න හා සමාජ සංවර්ධනයට ඉවහල් වීමක් වෙනවා. උදාහරණ විදිහට අපිට පාසල් ගොඩනැගිලි, උපකරණ, නිවාස යෝජනාකම වගේ දේවල් සලකා බලන්න පුළුවන්. ඊළඟට ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය. මේකෙන් කියන්නේ නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය මූලික පහසුකම් සැපීමට බිහි කරලා තියෙන ප්‍රාග්ධන භාණ්ඩවලට. මේවටම ආර්ථික පාදක ව්‍යුහය, ආර්ථික යටිතල පහසුකම්, ආර්ථික අන්තර්තලය කියලාත් කියනවා. උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් ප්‍රවාහන පද්ධති, විදුලි බලාගාර, වාරිමාර්ග, මුල්‍ය ආයතන පහසුකම්, වෘත්තීය පුහුණු කිරීම වගේ දේවල්. හරි. අපි දැන් බලමු මානව ප්‍රාග්ධනය කියන්නේ මොකක්ද කියලා. කිසියම් පුද්ගලයෙකුගේ අධ්‍යාපනය, පුහුණුව හා අත්දැකීම් මගින් අත්කරගන්න ලබන නිපුණතා දැනුම සමාජය හා පෞරුෂත්ව ගුණාංග සම්භාරයට අපි කියනවා මානව ප්‍රාග්ධනය කියලා. නැත්නම් ආයෝජනය තුළින් නිපුණත්වයට පත් කරන ලද ශ්‍රමය මානව ප්‍රාග්ධනය කියලා කියනවා. මේ මානව ප්‍රාග්ධනය විදිහට සලකන්න හේතු තමයි එක මානව ප්‍රාග්ධනයේ ශ්‍රමයේ ඵලදායීතාවයේ වර්ධනයට හේතු වෙනවා. ඊළඟට නිෂ්පාදනය හෝ ආදායම් ප්‍රභවයක් බිහි කිරීමට හා අනාගත පරිභෝජන මට්ටම වැඩි කරගන්න හේතු වෙනවා. ඒ වගේම තමයි මානව ප්‍රාග්ධනයේ මිනිසා තුළ සිදු කරන ආයෝජනයේ ප්‍රතිඵලයක් වෙනවා. ඒ වගේම ඉහළ අපි කතා කරපු අධ්‍යාපන මට්ටම් ඉහළ නැංවීම, පුහුණු කිරීම, ඉගෙනීම් මගින් දැනුම හා නිපුණතාව වර්ධනය කිරීම, පෝෂණයේ සෞඛ්‍ය තත්ත්ව ඉහළ නැංවීම වගේ සාධකයන් මේ මානව ප්‍රාග්ධනයේ වර්ධනයට බලපාන සාධක විදිහට අපිට හඳුනා ගන්න හැකියාවක් තියෙනවා. දැන් අපි බලමු දල ආයෝජන එහෙම නැත්නම් ප්‍රාග්ධන සම්පාදනය කියන්නේ මොකක්ද කියලා. මේක හඳුන්වන්න පුළුවන් මේ විදිහට යම්කිසි කාල පරිච්ඡේදයකදී කිසියම් රටක් හෝ ආයතනයක පවතින ප්‍රාග්ධන තොගයට කරනු ලබන එකතු කිරීම විදිහට අපිට මේ දල ආයෝජනය එහෙම නැත්නම් ප්‍රාග්ධන සම්පාදනය කියන එක හඳුන්වන්න පුළුවන්. මේක ප්‍රධාන වශයෙන් ආකාර දෙකකින් හඳුන්වන්න පුළුවන්. එකක් තමයි ප්‍රාග්ධන සම්පාදනය. එහෙම නැත්නම් අපි මේකටම කියනවා ක්ෂය ප්‍රතිපාදනය කියලා. අනිත් එක තමයි ශුද්ධ ආයෝජනය. එහෙම නැත්නම් නව ප්‍රාග්ධන සම්පාදනය. ප්‍රාග්ධන සම්පාදනය එහෙම නැත්නම් ක්ෂය ප්‍රතිසම්පාදනය කියලා කියන්නේ ගෙවි ගිය ප්‍රාග්ධනය භාණ්ඩය වෙනුවට
අලුත් ඒවා යෙදවීම නැත්නම් ගෙවී ගිය ප්‍රාග්ධන භාණ්ඩයේ ප්‍රතිසංවිධානය කිරීම. හැබැයි ශුද්ධායෝජනය කියලා කියන්නේ ප්‍රාග්ධන තොගයට අලුතින් ප්‍රාග්ධන භාණ්ඩ එකතු කිරීම. එතකොට මේ ස්ලයිඩ් එකේදී මම යටින් පෙන්නලා තියෙනවා මේ දල ආයෝජනය සහ ශුද්ධ ආයෝජනය ගණනය කරන්නේ කොහොමද කියලා. දල ආයෝජනය ගණනය කරන්නේ ශුද්ධ ආයෝජනයට අපි එකතු කරනවා ප්‍රාග්ධන ෂේවීම්. ඒ වගේම ශුද්ධ ආයෝජනය කියන්නේ දල ආයෝජනයෙන් අපි අඩු කරනවා ප්‍රාග්ධන ෂේවීම්. මේ කොටස් ඔබට කතා කරන්න පුළුවන් සාරවාර්ථික සමතුලිතය සහ ජාතික ගිණුම් කියන ආර්ථික විද්‍යා විෂයකයකදී මේවා ඔබට පුළුල්ව ඉගෙන ගන්න හැකියාවක් ලැබෙනවා. ඊළඟට අපි ටිකක් බලමු මේ ඉතුරුම් කියන්නේ මොකක්ද කියලා. මේක ටිකක් වැදගත් වෙනවා මේ පාඩමට විතරක් නෙමෙයි ඉදිරි පාඩම් වලටත් මේ ඉතුරුම් කියන සංකල්පය වැදගත් වෙනවා විශේෂයෙන්ම ආර්ථික වර්ධනය සහ සංවර්ධනය කියන මාතෘකාවලට. බලමු. ඒ කියන්නේ පුද්ගලයෙකුගේ වැය කළ හැකි ආදායමින් පරිභෝජනය සඳහා යොදා නොගත් කොටසට අපි කියනවා එහෙම නැත්නම් පරිභෝජනය සඳහා යොදා නොගත් සම්පත් ප්‍රමාණයට අපි කියනවා ඉතුරුම් කියලා. ආයෝජනයට අවශ්‍ය සම්පත් සපයා ගන්න මෙන්න මේ ඉතුරුම් වලින්. විශේෂයෙන්ම ආයෝජනය කියන්නේ ප්‍රාග්ධන තොගයට එකතුවක් සිදුවන ක්‍රියාවලියක්. ඒ නින්දා අපි කියනවා මේවා ප්‍රාග්ධන සම්පාදනයේ මූලාශ්‍ර කියලා. ඒ වගේම අපිට මේ රූප සටහනින් දකින්න පුළුවන් ඉතුරුම් බිහිවන මූලාශ්‍ර මොනවද කියලා. මේක ප්‍රධාන වශයෙන් අපි කොටස් දෙකකට බෙදලා වෙන් කරගන්න පුළුවන්. එකක් දේශීය මූලාශ්‍ර අනිත් එක විදේශීය මූලාශ්‍ර. එතකොට කුටුම්බ ඉතුරුම්, ව්‍යාපාරික ඉතුරුම්, රාජ්‍ය ඉතුරුම් වගේ දේවල් අපිට දේශීය මූලාශ්‍ර ලෙස ගන්න පුළුවන්. ඒ වගේම විදේශීය ප්‍රධාන විදේශීය ණය හා ආධාර විදේශ ආයෝජන වගේ දේවල් විදේශ මූලාශ්‍ර ලෙස අපිට සලකා බලන්න පුළුවන්. බලමු කලින් කතා කරපු භූමිය ශ්‍රමය යන නිෂ්පාදන සාගතක වලට අපි කිව්වා බදුකුලි වැටුප් වගේ දේවල් ගෙවනවා කියලා. ඒ වගේම තමයි මේ ප්‍රාග්ධනය සඳහා ගෙවන්නේ පොලිය. ඒ කියන්නේ ප්‍රාග්ධනය භාවිතා කිරීම වෙනුවෙන් ගෙවන මිල මේ පොලිය කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. හරි. දැන් අපි එනවා මේ වීඩියෝවේ අවසාන හරියට වගේම මේ පාඩමෙන් අවසාන කොටස වෙන ව්‍යවසායකත්වයට. එතකොට භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය වගේ නිෂ්පාදන සම්පත් භාවිතා කරමින් නිෂ්පාදනය කරන මානව සම්පතට අපි කියනවා ව්‍යවසායකත්වය කියලා. ඒ වගේම භාණ්ඩයක් හුත් සේවාවක නිෂ්පාදනය ආරම්භ වෙන්නේ මෙන්න මේ ව්‍යවසායකින් ගන්න තීරණ අනුව. මේ හින්දා ඕනෑම නිෂ්පාදන ක්‍රියාවලියක ආරම්භකයා වෙන්නේ ව්‍යවසායකත්වය. ඒ වගේම තමයි අවිනිශ්චිත වෙනස් වෙන පරිසරයක් තුළ සාර්ථකව තීරණ අරගෙන අදාළ ව්‍යාපාර කාර්යක්ෂමව මෙහෙයීම ව්‍යවසායකයා සතු ප්‍රධාන කාර්යභාරය වෙනවා. ඒ වගේම නිෂ්පාදන කටයුතු සංවිධානය කිරීම, ව්‍යාපාරික මූලික ප්‍රතිපත්ති පිළිබඳව තීරණ ගැනීම, අවදානම් දැරීම, නව්‍යතා සම්පාදනය ව්‍යවසායකයෙකුගේ කාර්යයන් ලෙස සලකන්න පුළුවන්. හරි. අපි මේ වීඩියෝවෙන් කතා කරේ ආර්ථික සම්පත් එහෙම නැත්නම් නිෂ්පාදන සම්පත්, නිෂ්පාදන සාධක සම්බන්ධයෙන්. එතකොට ඔබට දැනුමක් ඇති මොනවද මේ නිෂ්පාදන සම්පත්, මේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය කියන සම්පත් ගැන තමයි අපි මේ පාඩමෙන් කතා කරේ. එතකොට කොහොමද මේවා යොදාගන්නේ, මේ සඳහා කරන ගෙවීම් කුමක්ද කියන එක පිළිබඳව අවබෝධයක් මේ වීඩියෝ අධ්‍යයනය කිරීම තුළින් ඔබට ලැබෙන්නේ නැති. ඉතින් මේ ඉකොන්ස YouTube channel එක හා ඉදිරියටත් එකතු වෙලා ඉන්න. මේ වගේම තවත් වැදගත් ආර්ථික විද්‍යා පාඩමකින් ඉදිරියේදී හමු වෙමු.